සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතිනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ විමානවත්තු පාළියේ සඳහන් වන භද්‍රා කියන විමානවත්තුව ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ භද්‍රා විමානවත්තුව තමයි ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර ආසන්නයේ තිබිච්ච කිම්බිල කියන නුවරක
රෝහක කියලා තරුණ පුත්‍රයෙක් හිටියා. බොහෝම ශ්‍රද්ධාවන්තයි. තුනුරුවන් කෙරෙහි බොහෝම පැහැදිලා හිටපු කෙනෙක්. ශාසනය ඇසුරු කරගෙන තරුණ කාලෙම බොහෝ පින්කම් කරගත්තා. මේ ගම ආසන්නයේම තවත් තරුණියක් හිටියා ඊටාම ශ්‍රද්ධාවන්ත, මනා රූපත්, ගුණවත්කමින් බොහොම ඉහළ තරුණියක්. ඇයගේ නම භද්‍රා. රෝහකගේ මව්පියෝ භද්‍රාගේ පවුලේ අයත් එක්ක කතා බහ කරලා රෝහකත් භද්‍රාත් විවාහ කරන්න සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට දෙපාර්ශ්වයේම එකඟතාවයේ මත භද්‍රාගෙත් රෝහකගෙත් විවාහය තීරණය වුණා. විවාහයෙන් පස්සේ ඔවුන් දෙන්නම බොහෝම සතුටින් ගුණධර්ම සම්පූර්ණ කරගෙන ශාසනික වත්පිළිවෙත් සම්පූර්ණ කරගෙන තුනුරුවන් පිළිබඳව මහත් ප්‍රසාදයෙන් බොහෝ පින්කම් කරගත්තා. ඔය අතර එක කාලයක සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පිරිවරාගෙන ධර්මචාරිකාවේ වැඩම කරන ගමන් මේ කිම්බිල කියන නගරයට වැඩම කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම භික්ෂූන් වහන්සේලාත් වැඩම කරවාගෙන කිම්බිල නගරයට වැඩම කරපු බව දැනගත් රෝහක බොහෝම සතුටින් උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට මහමුගලන් මහරහතන් වහන්සේට විශේෂ ආරාධනාවක් කළා. ස්වාමීනි, භික්ෂු මහා සංඝරත්නයත් වැඩම කරවගෙන හෙට අපේ ගෙදර දානෙට වඩින්න කියලා. භික්ෂූන් වහන්සේලා ඒ ආරාධනාව පිළිගත්තා. පහුවදා ඒ නිවසට දානෙටත් වැඩම කළා. පූජා කළ යුතු කැවිලි පෙවිලි තවත් පරිස්කාර ආදී බොහෝ දේවල් සූදානම් කරලා ඊතා ප්‍රණීත දානයක් පූජා කළා. මෙහෙම බොහොම ශ්‍රද්ධාවෙන් දම් පින්කම් කරමින් කටයුතු කරන අතර මේ රෝහක එක දවසක් තමන්ගේ බිරිඳට කතා කරලා තමන්ගේ වෙළඳාම් කටයුතු සඳහා තක්සලා නුවරට පිටත් වෙන බව ඇයට මතක් කරලා ඔහු සුදුසු වෙලාවේ වෙළඳ පිරිසත් සමග තක්සලා නුවරට පිටත් වෙලා ගියා. ඒ කාලේ පින්නතුණි තක්සලා නුවර මිනිස්සු මේ නැකත් ක්‍රීඩා කරන කාලේ. ඒ කියන්නේ සියලුම මිනිස්සු එකතු වෙලා විනෝද වෙන කාලයක්. හරියට නිකන් අපේ අවුරුදු කාලේ වගේ. තක්සලා නුවරේ ඉන්න රෝහකගේ මිත්‍රයෝ රෝහකටත් මතක් කළා නැකත් ක්‍රීඩාවලට යමු කියලා. රෝහකත් ඒකට බොහෝම කැමති වුණා. මේ වෙලාවේ රෝහකගේ බිරිඳ භද්‍රා තමන්ගේ නිවසේම හිටපු නිසා මේ භද්‍රා දේවියගේ ආරක්ෂක දේවතාවු කල්පනා කළා රෝහක විතරක් නෙමෙයි නැකත් ක්‍රීඩාවට භද්‍රත් සම්බන්ධ විය යුතුයි. දෙවියන්ගේ ආනුභාවයෙන්ම ඇයව තක්සලා නුවරට අඬගහගෙන ගිහිල්ලා රෝහකට මුණගස්සවල දෙන්නම නැකත් ක්‍රීඩාවේ බොහෝම සතුටින් විනෝද වුණා. ඒ ක්‍රීඩා කටයුතු ආදී කළා. මේ නැකත් ක්‍රීඩා කරන කාලේ රෝහකට දාව භද්‍රට දරුවෙක් ලැබෙන්න කටයුතු සිද්ධ වුණා. නැකත් ක්‍රීඩා ඉවර වුණාට පස්සේ භද්‍රා දෙවියන් විසින්ම ආපහු මාලිගාවට එක් කරගෙන ආවා. රෝහක තමන්ගේ වෙළඳ ව්‍යාපාරික කටයුතු ඉවර කරලා
තමන්ගේ නිවසට ආපහු පැමිණියා. මෙහෙම කාලයක් ගත වුණා. භද්‍රා ගැබිනියක් වෙලා ඉන්න බව අන් අයට දැනගන්න ලැබුණා. නමුත් දැන් භද්‍රගේ නැන්දම්මට මාමණ්ඩිට සැකයක් තියෙනවා. භද්‍රා අනාචාරයේ ගිහිල්ලා තමයි මේ දරුගෙබ හදාගත්තේ කියලා. ඒ නිසා භද්‍රට බොහෝම නින්දා අපහාස චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. පින්නතුනි, කෙනෙක් සිල්වත් නම්, කෙනෙක් ගුණවත් නම්, සිල්වත් ගුණවත් අයට මෙලව පරලොව දෙකේම හොඳ ආරක්ෂාවක් තියෙනවා. අපිත් සාමාන්‍යයෙන් පින්කම් කරාම ඥාතීන්ටත් පින් දෙනවා. මිය ගිය අයටත් පින් දෙනවා. මව්පියන්ටත් පින් අනුමෝදන් කරනවා. දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ආරක්ෂක දෙවියන්ටත් පින් දෙනවා. අපගේ ආරක්ෂක දේවතාවෝද කියලා අපි පින් අනුමෝදන් කරනවා. එතකොට සෑම පුද්ගලයෙකුටම ආරක්ෂක දේවතාවෙක් ඉන්නවද? පින්නතුනි, ආරක්ෂා කළ යුතු අය වෙනුවෙන් ආරක්ෂක දේවතාවෝ ඉන්නවා. එතකොට කවුද මේ ආරක්ෂක දේවතාවෝ කියලා කියන්නේ? ආරක්ෂක දේවතාවෝ කියලා මෙතන හඳුන්වන්නේ සිල්වත් ගුණවත් උතුම් අය මේ ලෝකේට අදත් හෙටත් බොහොම වටිනවා. මොකද සිල්වතුන්ගේ වාසය කිරීම බොහෝ දිනාට යහපතක් නේ. හැම කෙනෙක්ම සිල්වත් වෙනවා නම් ඒක ලෝකයට මහත් වූ යහපතක්. ඒකට හේතු කාරණා රාශියක් ධර්මයේ තුලින් පෙන්වන්න පුළුවන්. අපේ පින්නතුන් අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිබඳව කරුණු දක්වනකොට දක්ඛින විභංග සූත්‍රයෙන් දේශනා කොට වදාලා මේ දානයේ ආනිසංස ලැබෙන හැටි. තිරිසන් සතෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත 100ක විපාක ලැබෙනවා. ඒ කියන්නේ අනාගත ජීවිත 100ක අපට ආහාර පාන වලින් හිගයක් නැතුව යනවා. ආහාර දුන්නාම ආහාර ලැබෙනවා. පාන වර්ග දුන්නාම පාන වර්ග ලැබෙනවා. මේ විදිහට දස දාන වස්තුවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ දස දාන වස්තුවට අනුව අපි පූජා කරන දේවල් සංසාරේ අපිට අඩු නැතුව ලැබෙනවා. ඉතින් ආහාර දන් දුන්නාම කාරණා 5ක් සම්පූර්ණ වෙනවා කියලා දේශනා කළේ. ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. අන්නදෝ බලදෝ හෝති සමහර තැනක එහෙම දේශනා කරලා තියෙනවා. නමුත් පංචවිධ කාරණාවකින් අපට අනුග්‍රහ ලැබෙනවා ආහාර දන් දීම තුල. මොකද පින්නතුනි, අපේ ආයුෂය ආහාරයේ මතනේ රැඳිලා තියෙන්නේ. ආහාර හිග වෙන්න අපේ ආයුෂයත් ෂය වෙලා යනවා. ඒ නිසා ආහාරය නිසා ආයුෂය රැඳිලා තියෙනවා. ආහාර හිග වෙනකොට ශරීර වර්ණයත් දුර්වල වෙනවා. එහෙනම් ශරීර වර්ණය රැඳිලා තියෙන්නේත් ආහාරයේ මත. ශරීර සැපය රැඳිලා තියෙන්නේත් ආහාරයේ මත. ආහාර නැත්තම් සැප පහව යන බව අපි හැමෝම හොඳටම දන්නවා. ශරීර ශක්තිය රැඳිලා තියෙන්නේත් ආහාරයේ මත. සත්වයාගේ ප්‍රඥාව රැඳිලා තියෙන්නත් ආහාරයේ මහා උපකාරයක් කරනවා. ඒ නිසා මේ ආහාරයේ පංචවිධ කාරණාවකින් අපට අනුග්‍රහ දක්වලා තියෙනවා. එතකොට තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නාම ආත්ම 100ක විපාක දෙනවා කියලා සඳහන් කරාම මේ පංචවිධ කාරණාවෙන්ම විපාක දෙනවා. දුස්සීල මිනිහෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගතයේ ඉපදෙන ආත්ම 1000ක විපාක දෙනවා.
ඊළඟට සඳහන් කළේ පෘථග්ජන සීලවන්තයෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. කාටද මේ පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පෘථග්ජන කියලා කියන්නේ අපටනේ. ආර්ය නොවන අයට. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරනකොට හොඳ අය කියලා කතා කරන පිරිසක් ඉන්නවනේ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා මේ හොඳයි කියලා කතා කරන අය ඉන්නවා. නමුත් අපි ඒ හොඳයි කියලා කියන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන නිසා. නමුත් ඒගොල්ලෝ හැමෝම මනා සීලයක පිහිටපු අය නෙමෙයි. ලොකු කුඩා සමහර වෙලාවට සත්තු මරන්නේ නැහැ අපි දන්න හැටියට. ඒ වුණාට සමහර කෙනෙක් තමන්ගේ හිසේ ඉන්න ලේන්ඩියෙක් මරනවා. උකුණෙක් මරනවා. ඇඳේ ඉන්න මකුණෙක් මරනවා. ගෙදර කූඹි ආදී සත්තු ඉන්නවා නම් ඒ සත්තු මැරෙන්න වසවිස යොදනවා. හූනන් කැරපොත්තන් මීයන් වගේ සත්තු ඉන්නවා නම් ඒ සත්තු මරන්න කටයුතු කරනවා. නමුත් සමාජයට ආවම සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් නැහැ. කොයියම් ආකාරයකින්වත් පීඩාවක් කරන්නේ නැහැ. මිනිස්සුන්ට හිරිහැරයක් පීඩාවක් නැති නිසා අපි ඒ අයට කියනවා හොඳ අය කියලා. අපිට හොඳයි. නමුත් දිවි හිමියෙන් සීලයක පිහිටලා නැති නිසා ආර්යයන් වහන්සේලාට නම් ඒ අයත් දුස්සීලයි. ආන් ඒක නිසා තමයි පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ. නමුත් යම් ගුණයක් තියෙන නිසා ඒ අයට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. ඊළඟට සඳහන් කළා අහසින් යන බාහිර තවුසෙකුට ආහාර වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක ලැබෙනවා. හරියටම තිසරණ මත පිහිටලා තිසරණය සමාදන් වෙලා ඉන්න කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක ලැබෙනවා. මේ විදිහට දානයේ ආනිසංස විපාක දෙන හැටි දක්ෂින විභංග සූත්‍රයේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් එතකොට මේ සඳහන් කරපු කරුණු ටිකෙන් ඔබට පැහැදිලි වෙනවා පෘථග්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. තිසරණ සහිත උපාසක කෙනෙකුට කෑම වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. බාහිර තවුසෙකුට කෑම වේලක් ලැබලා දුන්නාම තමයි අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙන්නේ. එතකොට කෙනෙක් සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනවා නම් ඒ සිල්වත් ගුණවත් උතුමන් සමාජයට හැබෑම සත්පුරුෂයෝ බව අපිට පැහැදිලි වෙනවා. දැන් අපේ රටේ කාලයකට අපි දන්සැල් දෙනවා. පාරවල් ගානේ දන්සැල් දෙනවා. අපේ මේ දන්සැලට තිසරණ තියෙන එක්කෙනෙක් ඇවිල්ලා ආහාර වේලක් අරගත්තොත් දන්සැල දෙන අයට මොනතරම් ලාභයක්ද කියලා පින්නතුනි හිතලා බලන්න. ඔබ හිතලා බලන්න. ඔබේ ගෙදර දානමය පින්කමක් තියෙනවා කියලා. හැන්දෑවේ ධර්ම දේශනාවක් තියෙනවා. අපි සෑහෙන පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න එන්න කියනවා. ධර්ම දේශනාව ඉවර වෙලා බණ අහන්න ආපු සියලු දෙනාටම ආහාර පාන ආදීන් සංග්‍රහ කරනවා. ඒ බණ අහන්න ආපු අය අතර පෘථග්ජන සීලවන්ත අය කොච්චර ඉන්නවද? තාමත් තිසරණ නැති, සිල් ගුණ නැති, පංචශීලයේ පිහිටලා නැති, හොරකම් කරන, මංකොල්ල කන, බොරු කියන, රාරක්කු බොන මේ වගේ දුස්සීල අය කොච්චර ඉන්නවද? ඉතින් මේ අයට කෑම දුන්නා කියලා අපිට ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ නේ පින්නතුනි.
පෘථග්ජන සීලවන්තයෝ එතන හිටියොත් අනාගත ජීවිත ලක්ෂක ආනිසංසයක් අපිට තියෙනවා. නමුත් තිසරණ සහිත එක්කෙනෙක් හිටියොත් අනාගත ජීවිත අසංකේයයක්. අපිට ආහාර පාන හිග නෑනේ. එතකොට මේ සිල්වත් ගුණවත් අය සමාජයට මහත් යහපතක් කරන බව අපිට දැන් පැහැදිලි නේද? අපිත් ඒ තත්වයට පත් වෙනවා නම් අපි ඇත්තටම මේ සමාජයට මහා උපකාරයක් කරන අය. මේ සමාජයට මහා කල්යාණ මිත්‍රයෝ. ඒ තමන් නිසා තවත් පිරිසක් මේ සංසාරේ සාපිපාසාවෙන් මිදෙනවා ආහාර වේලක් හරි දීලා. සීලෙන් ඉහළට යන්න යන්න ඒ සමාජයට මහා යහපතක් කරන අය. ඒ නිසා එවන් අය ආරක්ෂා කරන්න ආරක්ෂක දෙවියෝ ඉන්නවා. ඒ පුද්ගලයා ජීවත් වෙන එක මේ ලෝකෙට වටිනවා. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට මේ මාතෘ ගර්භය ආරක්ෂා කරන්න අපේ සක්වලේ සතරවරන් දෙවිවරු මහා මායා දේවින් වහන්සේගේ කුටියෙම වැඩ හිටියා කියලා කියන්නේ. කුටියේ සහ අවට වැඩ ඉන්නවා. මේ ගැබ ආරක්ෂා කරන්න. මහා බෝසතාණන් වහන්සේට අන්තිම ජීවිතේ කරදරයක් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. සඳහන් කරන්නේ මදුරුවෙකුටවත් ඒ හැම සිදුරු කරන්න තරම්වත් පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ හැම එච්චර හයියයි කියන එක නෙමෙයි. ඒ තරම්ම සංසාරේ ප්‍රාණඝාතයෙන් වැළකුණ නිසා කිසිම ආකාරයක කරදරයක් කරන්න මදුරුවෙක් වාගේ සතෙකුටවත් පුළුවන් කමක් නැහැ. එවන් ශ්‍රේෂ්ඨ උත්තමයන්ට දක්වන ගෞරවයක් හැටියට මේ ආරක්ෂාව සැලසෙන්නේ. අපේ සක්වලේ සතරවරන් දෙවිවරු කඩු අරගෙන මහා මායා දේවින් වහන්සේගේ කුටිය තුලම වාසය කළ බව සිහිපත් කරන්නේ එකයි. 10000ක් සක්වලේ 40000ක් සතරවරන් දෙවිවරු එක දිගට කඩු අරගෙන සක්වලින් සක්වල ආරක්ෂාව හැදුවා කියලා කියනවා. මේ ආරක්ෂක දෙවිවරු. එතකොට අපි මේ කතාවට ආවේ මේ භද්‍රාව ආරක්ෂා කරපු භද්‍රගේ ආරක්ෂක දෙවිවරු ගැන කතා කරනකොට. භද්‍රත් බොහෝම සිල්වත්. භද්‍රා බොහෝම ගුණවත්. ඒ නිසා භද්‍රා ආරක්ෂා කරන්න භද්‍රගේ ආරක්ෂක දෙවිවරු හිටියා. පින්නතුනි අපිත් සිල්වත් වෙනකොට අපිත් ගුණවත් වෙනකොට සමාජයට අපෙන් ලොකු සාධාරණයක් ඉෂ්ට වෙනකොට එවන් අය සමාජයට ලෝකයට වටින නිසා ඒ අයට ආරක්ෂාව හදන්න ආරක්ෂක දෙවිවරු ඉන්නවා. ඒ ආරක්ෂක දෙවිවරු කල්පනා කළා දැන් භද්‍රට චෝදනාවක් තියෙනවා. මොකද්ද භද්‍රට තියෙන චෝදනාව? අනාචාරි ගිහිල්ලා දරු ගැබක් හදාගෙන. භද්‍රගේ නිවැරදි බව ඔප්පු කරන්න ඕනේ. මේ දෙවිවරු මේ ප්‍රදේශයෙන් ගලාගෙන යන ගංගාව උතුරන්න සැලැස්සුවා. ගඟ උතුරලා කිම්බිල නගරයේ යට වෙනවා. භද්‍රගේ සත්‍යක්‍රියාවෙන් නැවත ඒ ජලය වහාම බැහැලා යනවා. තමන් නිවැරදි බව, තමන්ගේ දරුවා තම ස්වාමියාගේම බව ඒ සත්‍යක්‍රියා කරනවා. ඒ සත්‍යයක් නම් මම කරන ප්‍රකාශයේ සත්‍යයක් නම් මේ ගංගා ජලයේ කිම්බිල නගර වැසියන්ට හානි නොකර වහාම බැහැලා යා යුතුයි. ඇයි එහෙම අදිෂ්ඨාන කරාම ගංගා ජලයේ බැහැලා යනවා. භද්‍රගේ නැන්දම්මගේ මාමණ්ඩිගේ ඥාති පිරිසගේ තිබුණ සැකය සුළඟට අහු වුණ පරඬලාවක් සුළඟින් යම්සේ ගසාගෙන යනවාද මේ උතුම් සත්‍යක්‍රියාවේ තේජානුභාවය දැකලා ඒ සැකය නැත්තටම නැති වුණා.
භද්‍රගේ ගැබ ක්‍රමානුකූලව වැඩුණා. නමුත් පස්සේ කාලේ භද්‍රගේ ස්වාමියාට ආයෙත් සැකයක් ඇති වුණා. හැබැයි එදා තක්සලා නුවර නැකත් ක්‍රීඩා කරන වෙලාවේ ස්වාමියා විසින් ඇයට දුන්න මුද්දක් තිබුණා. ඒ මුද්ද ස්වාමියාට පෙන්නලා නැවත වතාවක් තමන්ගේ නිර්දෝෂී බව භද්‍ර තහවුරු කරන්න යෙදුණා. භද්‍ර පස්සේ කාලේ බොහෝම පින්වන්ත දරුවෙක් බිහි කළා. තමන්ගේ ස්වාමියාත් එක්ක භද්‍ර බොහෝම කුසල් රැස් කරගත්තා. පස්සේ කාලේ භද්‍ර මරණයට පත් වුණා. මරණයට පත් වුණ භද්‍ර නින්දෙන් පිබිදුනා වගේ තව්තිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. තව්තිසාවේ උප්පත්තිය ලැබනකොට භද්‍ර ඊතා මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මත බිඳලා යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ගණ්ඩබ්බ රුක්ක මූලයේදී ප්‍රාතිහාර්යයෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ කෙලින්ම වැඩම කරන්නේ තව්තිසාවට. මාතෘ දිව්‍ය රාජානන්ට අනුග්‍රහ පිණිස තව්තිසාවේ වස් සමාදන් වෙලා 10000ක් සැක්වලින් රැස් වුණ දෙවියන්ට අභිධර්මයේ දේශනා කොට වදාලා. එදා අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යයෙන් පස්සේ පියවර 3කින් තව්තිසාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආසනයේ වෙච්ච පාණ්ඩු කම්බල සෛලාසනයේ. පාණ්ඩු කම්බල සෛලාසනයේ පින්නතුනි බොහොම විශාලයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. යොදුන් 60ක් දිගයි. යොදුන් 50ක් පළලයි. යොදුන් 15ක් උසයි. ඉතින් සාමාන්‍යයෙන් යොදුනක දුර ගැන කල්පනා කරලා යොදුන් 60ක් මේ ආසනයේ දිගයි කියලා සඳහන් කරාම ඔබ හිතලා බලන්න ආසනයේ කොච්චර දිග ඇද්ද කියලා. යොදුනක් කියලා කියන්නේ 60ක්ම 10ක් කියලා කිව්වොත් ආසනයේ සතපුම් 160ක් විතර දිගයි. ආන් එහෙම කල්පනා කරාම යොදුනක් කියලා කියන්නේ සතපුම් 10ක් කියලා කිව්වොත් ආසනයේ කොච්චර දුරද? ඔබ හිතලා බලන්න. එහෙම වුණොත් සතපුම් 600ක් විතර දිගයි. සතපුම් 50ක් පළලයි කියලා කියහම සතපුම් 500ක් විතර පළලයි. සතපුම් 15ක් උසයි කියලා කියහම සතපුම් 150ක් විතර මේ ආසනේ උසයි. මේසා විශාල ආසනයක්. දෙවිවරු කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න දෙන්න තව්තිසාවේ තියෙන හොඳම ආසනය තමයි පාණ්ඩු කම්බල සෛලාසනය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආසනේ වැඩ හිටියාම මහ විශාල ගල්තලාවක් මත පුංචි කුරුල්ලෙක් වැහැව්වා වගේ විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි නේද කියලා. දෙවියන්ගේ මතය දැනගත්ත අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ආසනයේ වැඩ ඉන්න කලින් භාග්‍යතුන් වහන්සේගේ සුගත මහචීවරය මේ ආසනයේ මත එළුවා. මේසා විශාල ආසනය සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ චීවරයෙන් වැහිලා ගියා. බැලූ තැන චීවරයේ පේනවා මිසක් ආසනයේ පේන තැනක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආසනයේ මත වැඩ හිටියා. අතුරු සිදුරු නෑ මුළු ආසනයම පිරීලා තියෙන්නේ. සියලු දෙවියන්ට දරා ගන්න බැරි තරම් ප්‍රීතියක් ඇති වුණා. බුද්ධානුභාවය මොන තරම්ද කියලා. මේ ආසනයේ වැඩ ඉඳගෙන තමයි 10000ක් සක්වලින් රැස් වුණ දෙවියන්ට අභිධර්ම දේශනාව 3 මාසයක් පුරාවට භාග්‍යතුන් වහන්සේ සිදු කරනු ලැබුවේ.
එදා ධර්ම ශ්‍රවණය කරන්න 10000ක් සක්වලින් දෙවියෝ රැස් වෙනකොට මේ භද්‍රා කියන දිව්‍යාංගනාවත් එතන හිටියා. පින්නතුනි මේ කාරණාවේ විශේෂත්වය තමයි 10000ක් සක්වලින් රැස් වුණ සියලු දෙවියන් අභිභවනය කරන්න තරම් තව්තිසා වැසි දෙවියන් අභිභවනය කරන්න තරම් පුදුම රූප ස්වභාවයක් භද්‍රට තිබුණා. භද්‍රා දිව්‍යාංගනාව පැළඳගෙන ඉන්න වස්ත්‍ර 10000ක් සක්වලේ තව්තිසා වැසි දෙවිවරු අභිභවනය කළා. භද්‍රගේ ආභරණත් එහෙමයි. භද්‍රගේ ශරීර වර්ණයත් එහෙමයි. භද්‍රගේ ශරීරයෙන් නික්මෙන රශ්මි කදම්බයත් එහෙමයි. ෂඩ්වර්ණ රශ්මියක් නිරන්තරයෙන් භද්‍රගේ ශරීරයෙන් නික්මුණා කියලා සඳහන් කරනවා. ෂඩ්වර්ණ රශ්මියකින් ආලෝකමත් වෙලා ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යාංගනාව දැක්කහම ඒ දිව්‍යාංගනාවට කතා කරලා අහනවා දිව්‍යාංගනාවෙනි ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වාගේ පින්කම් කරපු නිසාද 10000ක් සක්වල දෙවිවරු අභිභවනය කරලා මේ තරම් උසස් තැනකට ආවි කියලා. භද්‍ර සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනුස්ස ලෝකෙ තිබුණා නම් කිම්බිල කියලා නුවරක් මං ඒ නුවර තමයි ජීවත් වුනේ. ඒ කාලෙත් මගේ නම භද්‍රා. මගේ ස්වාමියාගේ නම රෝහක. මගේ ස්වාමියා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඔහුත් එක්ක මමත් බොහෝ පින්කම් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නිති පන්සිල් ආරක්ෂා කරගත්තා. පන්සිල් උල්ලංඝනය කරපු දවසක් මගේ ජීවිතයේ තිබුණේ නැති තරම් දිවි හිමියෙන්ම පන්සිල් ආරක්ෂා කළා. ස්වාමීනි මං හොඳට දන් දුන්නා. දස දාන වස්තුවම මම මගේ ජීවිතය ඇතුලේ සම්පූර්ණ කරගත්තා. මොනවද පින්නතුනේ දස දාන වස්තුව කියලා මෙතන සඳහන් කළේ? ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාල, ගන්ධ, විලේපන, ප්‍රදීප උපකරණ මේ වගේ දේවල් දස දාන වස්තුව කියලා හඳුන්වනවා. ඒ දස දාන වස්තුවම මගේ ජීවිතේ මම සම්පූර්ණ කළා ස්වාමීනි. මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් කෙනෙක් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන දස දාන වස්තුවත් සම්පූර්ණ කරගන්නවා නම් ඒ පුජ්‍යලයා කොහොමත් මරණයට බය විය යුතු නැති කෙනෙක්. ඔය කාරණාව අපේ ජාතක පාළියෙත් සඳහන් වෙනවා. මහ බෝසතාණන් වහන්සේ හංසෙක් වෙලා ඉපදිලා ඉන්න කාලේ ජවන හංස ජාතකය. ජවන හංසයෝ කියලා කියන්නේ බොහොම වේගෙන් පියාඹන්න පුළුවන් අය. හිරුට වඩා වේගෙන් පියාඹනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් බරණැස් රජුරු මේ හංස රජුරුවත් එක්ක බොහොම හිතවත්. හංස රජුරුවන්ගේ වේගය ගැන අහලා බරණැස් රජුරුව පුදුමයටපත් වෙලා Tamanටත් ඒ වේගය බලන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ යම් ක්‍රමවේදයක් යොදාගෙන බරණැස් රජුරුවන්ට තමන්ගේ ගමන පෙන්වුවා. වේගය කොයිතරම්ද කියලා. නමුත් රජුරුවන්ට හරීම සතුටුයි දැන් තමන්ගේ මිත්‍රයාට මේ තරම් වේගෙන් පියාඹන්න පුළුවන් කියලා. පියාඹනවා පේන්නේ නැහැ පින්නතුනි. රජුරුවන්ට දැනගන්න ඕන නිසා පොඩි සීනුවක් වගේ එකක් බෙල්ලේ බැඳගෙන තමයි ඉගිල්ලෙන්නේ. ඉතින් අර සීනුව හෙලවෙන හඬ ඇහෙනවා මිසක් හංසෙක් නම් පේන්නේ නැහැ. නමුත් රජුරුවන්ට කියනවා මහරජ
මම මේ පියෑඹුවේ මගේ උත්කෘෂ්ඨ වේගයෙන් නෙමෙයි. මගේ මධ්‍යම වේගයත් නෙමෙයි ඒක. ඕක තමයි මගේ සාමාන්‍ය ගමන. ඒ වෙලාවේ රජුරු අහනවා හංස රජුරුවනි, එතකොට ඔබේ උත්කෘෂ්ඨ වේගයටත් වඩා වේගෙන් යන දේවල් මේ ලෝකේ තවත් තියෙනවද කියලා. හංස රජුරුව සඳහන් කළා, මොනවා අහනවද මහරජේ? මගේ උත්කෘෂ්ඨ වේගයත් වේගයක්ද මහරජේ? ඊට වඩා වේගෙන් මේ ලෝකේ ජීවත් වෙන සත්වයා හොයාගෙන මාරයා එනවා කියලා. මේ කතාව ඇහෙනකොට බර්ණස් රජුරුව සිහිසුන් වෙලා බිම වැටුණා. රාජපුරුෂයෝ විසින් මුහුණට පැන් ඉහලා බර්ණස් රජුරුව නැගිට්ටෙව්වට පස්සේ රජුරුව හංස රජුරුවන්ගෙන් අහනවා, හංස රජතුමනි, ඒ තරම් වේගෙන් සත්වයා හොයාගෙන මාරයා එනවනම් අපි මොනවද කරන්න ඕනේ? මාරයා එන්න කලින් මොන දේවල් කරලා ජීවිතේ පෝෂණය කරගත යුතුද කියලා. හංස රජුරුව එදා අවවාදයක් කරනවා. මහරජය, සීලයක පිහිටලා දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. ඔබ සිල්වත් නම් දස දාන වස්තුවම සම්පූර්ණ කරලා නම් මොකටද මැරෙන්න බය වෙන්නේ? මහරජය, එවන් අය මැරිලා කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරලා තියෙනවා, මේ ජීවිතය තුළ කෙසේ හෝ මෙස් දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ යමෙක් දස දාන වස්තුව සම්පූර්ණ කරනවා නම් ඒ පුජ්‍යලයාගේ සංසාරේ මතු උපදින ආත්ම භාවවල කිසිම අඩුවක් පාඩුවක් නැතුව ජීවිතේ පවත්වන්න පුළුවන්. නෑ බෑ කියන වචනයක් අහන්න නැතුව, සාපිපාසාදී දුකක් නැතුව, අහවල් දහවල් විදිහේ දේවල් අඩුයි කියලා දුකක් නැතුව හැම දෙයකින්ම සම්පූර්ණව ජීවිතේ පවත්වන්න ඒක මහ විශාල උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් භද්‍ර කියනවා, ස්වාමීනි, මම දස දාන වස්තුව සම්පූර්ණ කරගත්තා. ඊටාම ශ්‍රද්ධා සම්පන්නව මන් දන් දුන්නා. තුනුරුවන් පිළිබඳව මට තිබුණේ මහා ප්‍රසාදයක්. ඒ පැහැදීම නිමක් නෑ ස්වාමීනි. මං ගාව තිබුණා සප්තාර්ය ධනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා ආර්ය ධන 7ක් පිළිබඳව. මං ඒ ආර්ය ධන 7ෙන්ම පොහොසත් ස්වාමීනි. මොනවද මේ සප්තාර්ය ධනය කියලා කියන්නේ? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව, හිරිය, ඔත්තප්පය. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ධනයක්. ශ්‍රද්ධා ධනං. සීලය ධනයක්. සීල ධනං. මේ ආදි වශයෙන් මේ කාරණා 7ම මහා ධනස්කන්ධයක් හැටියට දේශනා කළේ. ත්‍යාගය කියන්නේ දානයට. ශ්‍රුතය කියලා කියන්නේ ධර්ම ශ්‍රවණයට. හිරියොත්ප්ප කියන්නේ මොනවටද? ලැජ්ජාව සහ බය. මොනවටද ලැජ්ජාව? පවට ලැජ්ජාව. පව් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අද ජීවත් වෙන අය පව් කරන්න ලැජ්ජ නැහැ. අපි ලැජ්ජ වෙන්නේ වෙන දේවල් වලට. අපට හොඳ ඇඳුමක් නැහැ. අපට හොඳ වාහනයක් නැහැ. අපිට හොඳ ගෙයක් නැහැ. අපිට හුඟක් ඉඩම් නැහැ. මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා. මේ ආදී නොඑක් දේවල් වලට තමයි අපි ලැජ්ජ වෙන්නේ. නමුත් ධර්මයේ සඳහන් කළේ ලැජ්ජ විය යුත්තේ පවට. පවටයි ලැජ්ජ වෙන්න ඕනේ. අපි මුලින් සඳහන් කළා අපි ලැජ්ජ වෙන දේවල්. හැබෑවටම
ඇයි අපිට එහෙම ලැජ්ජ වෙන්න වෙලා තියෙන්නේ? ඒත් සංසාරේ පින් කරලා මදි හින්දා නේද? බලාපොරොත්තු වෙන විදිහේ ඇඳුම් හම්බ වෙන්නේ නැත්තම් සංසාරේ වස්ත්‍ර දන් දීලා මදිකමක් තියෙනවා. බලාපොරොත්තු වෙන විදිහේ ශරීර වර්ණයක් නැත්තම් ඒත් සංසාරේ වස්ත්‍ර දන් දීලා මදිකමක් තියෙනවා. ඒ ධර්මයේ සඳහන් කරනවානේ අන්නදෝ බලදෝ හෝති. ආහාර දුන්නහම බලය ලැබෙනවා. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර දන් දුන්නහම වර්ණ සම්පත් ලැබෙනවා. වස්ත්‍රත් ලැබෙනවා. ඊට අමතරව ශරීර වර්ණය ලැබෙනවා. මොකද අපි ළඟ තියෙන ඇඟේ වර්ණයට වඩා අපි අඳින වස්ත්‍රයේ වර්ණය බොහොම ලස්සනයි. ඒකනේ අපි ලස්සන වර්ණ සහිත ඇඳුම් තෝරගන්නේ. එවන් වස්ත්‍ර දන් දුන්නහම අපට සංසාරයට හම්බ වෙන්නේ හොඳ වර්ණ සම්පත්. ඉතින් අපිට ලැජ්ජා හිතෙනවා නම් තමන්ගේ ශරීර වර්ණය ගැන. ඒත් තමන් සංසාරේ පින් කරලා මදිකමක් තියෙනවා. දවසේ ගත්ත ආහාර මොනවද කියලා කියන්න අකමැති නම් යාළුවෝ මිත්‍රයෝ එක්ක. ඒ කියන්නේ අපි සාමාන්‍ය කෑම වේලක්. නැත්තම් අල වර්ගයක්. එහෙම නැත්තම් රොටි කෑල්ලක්. ඒ වගේ මොනවා හරි කෑම කාලා තියෙන්නේ. නමුත් බොහොම රසට කෑම කන අය එක්ක තමන් එකට කටයුතු කරනකොට තමන්ගේ නැතිකමට මේ වගේ සුළු දෙයක් අනුභව කළා කියලා කියන්නේ ලැජ්ජ හිතෙනවා. යාළුවෝ පිරිසක් ළඟ බැඳගෙන ගියපු කෑම එක ලෙහන්න ලැජ්ජාවක් තියෙනවා. ඒ සමහර වෙලාවට ඒකේ තියෙන සම්බෝල විතරයි. එහෙම නැත්නම් ඒකේ තියෙන පොල් ටිකක් විතරයි. එහෙම නැත්නම් ඒකේ තියෙන්නේ මොනවා හරි පලාවක් විතරයි. පලා ඇඹුලක්, පලා මැල්ලුමක් විතරයි. ඉතින් මෙහෙමද ඔබේ කෑම වේල කියලා හිතයි. hina වෙයි. සමච්චලයට භාජනය කරයි. ඉඳ යාළුවෝ ළඟ කෑම පාර්සලයේ දිගෑර ගන්නත් ලැජ්ජයි. යාළුවෙක් තමන්ගේ ගෙදරට එක්ක යන්න ලැජ්ජයි. එහෙම යාළුවෝ එක්ක යන්න තරම් සුදුසු ගෙයක් දොරක් තමන්ට නැති හින්දා. නමුත් පින්නතුනි ඒ දේවල් ඔක්කොම මොනවා නිසාද? සංසාරේ දන් දීලා මදි නිසා. සංසාරේ පින් කරලා මදි නිසා. එනම් මේ පවට ලැජ්ජ වෙනවා කියන එක, පවට බය වෙනවා කියන එක ඊටාම වටින කාරණා දෙකක්. ඒ නිසා මේ ලෝකේ බිය යුත්තේ පවටයි, ලැජ්ජා විය යුත්තේ පවටයි. නමුත් භද්‍ර සඳහන් කරනවා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ උතුම් සප්තාරේ ධනයෙන්ම මම පොහොසත් වෙලා හිටියා කියලා. ඒ විතරක් නෙවෙයි, භද්‍ර බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා සම්මා සම්බුද්ධ ශාසනය තුල අති ප්‍රසන්න ජීවිතයක් මට තිබුණා. නිති පන්සිල් ආරක්ෂා කළා විතරක් නෙමෙයි ස්වාමීනි, මම මාසයකට දවස් 4ක් විතර පූර්ණ උපෝසත සමාදන් වුණා. මොනවද මේ පූර්ණ උපෝසත කියලා කියන්නේ? පැය 24ක් එක දිගට සමාදන් වෙලා ආරක්ෂා කරන සීලය පූර්ණ උපෝසතය. නමුත් පින්නතුනි අද පූර්ණ උපෝසතයක් සමාදන් වෙන අය බොහොම දුර්ලභයි කියලා හිතෙන්නේ. සිල් සමාදන් වෙනවා කියන එක නිකම් මෝස්තරයක් වගේ. උදේ 6ට 7ට විතර පන්සල් වලට ඇවිල්ලා සිල් ගන්නවා. හැන්දෑවේ 4-5 වෙනකොට ඒ පිරිසට වෙච්ච දෙයක් නෑ. සිල් ගන්න ස්වාමින් වහන්සේ හොය හොයා ගිහිල්ලා සිල් ගන්නවා. ආපහු යනකොට හොරෙන්ම යන්න ගිහිල්ලා. එහෙම සීලයක් බුදුදහමේ කොතනවත් සඳහන් කරලා නැහැ. අර්ධ සීලයක් ගැන භාග්‍යතුන් වහන්සේ කොතනවත් කතා කරන්නේ. පූර්ණ උපෝසතයක් තමයි බුදුදහමේ කතා කරලා තියෙන්නේ. 6ට විතර සිල් අරගෙන
5ට විතර සිල් පවාරණය කරනවා නම් එතන අර්ධ උපෝසතයක්වත් නැහැ පින්නතුනි. අපේ ශාසනයේ මේ අර්ධ උපෝසතය ගැන සඳහන් කරලා තියෙන්නේ එක තැනක විතරයි. කූට විනිශ්චකාර වස්තුවේ. නමුත් අර්ධ උපෝසතයක් මෙහෙම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ ගැනත් සඳහන් කරලා තියෙනවා. පූර්ණ උපෝසතයක් සඳහා ඇවිල්ලා සිල් සමාදන් වෙනවා. අපි කියමු උදේ 6ට සිල් ගත්තා. හවස 6-7 වෙනකොට ගෙදරින් පණිවිඩයක් එනවා. කාට හරි බොහෝම අසාධ්‍යයි කියලා. නැත්තම් Tamanට දරාගෙන ඉන්න බැරි තරම් අසනීපයක් හැදෙනවා. මේ දරාගන්න අපහසු අසනීප තත්වය නිසා සිල් පවාරණය කරනවා මිසක් නැත්තම් සිල් පවාරණය කිරීමේ අදහසක් තිබුණේ නැහැ. ගෙදර පිරිසට කරදරයක් නිසා සිල් පවාරණය කරනවා මිසක් නැත්තම් සිල් පවාරණය කරන්න අදහසක් නැහැ. පවාරණය කිරීමේ අදහසකින් තොරව සිල් සමාදන් වෙලා. ඒ කියන්නේ පැය 24කට කලින් සිල් පවාරණය කිරීමේ අදහසකින් තොරව සිල් සමාදන් වෙලා හදිසියේ පවාරණය කරන්න වුණොත් වරුවක් ඉඳලා අර්ධ උපෝසතයක් තියෙනවා. ගෙදරින් සැලසුම් කරලා ආවොත් මං 5ට විතර ආපහු එන්නම් කියලා අර්ධ උපෝසතයක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි අපිත් බලාපොරොත්තු වෙනවා මරණින් පස්සේ අඩුම තරමේ සතර පායෙන් මිදිලා සුගතියටවත් යන්න. එහෙම බලාපොරොත්තුවක් අදහසක් කවුරු හරි ළඟ තියෙනවා නම් මේ භද්‍රා අනුගමනය කරලා තියෙන වැඩපිළිවෙල හරි වටිනවා. මාසකට දින 4ක්වත් පූර්ණ උපෝසත සම්පූර්ණ කරන එක. නිති පංචශීලයේ ආරක්ෂා කරගන්න එක. සුගතියේ ඉපදුණා. ආහාර පාන ආදීන් භවභෝග සම්පත් වලින් අඩුවක් නොවෙන්න. මනාව දාන වස්තු සම්පූර්ණ කරලා තියෙන එකත් ඊටාම වටිනවා. මේ ආදි වශයෙන් තමන් මනුලව ඉන්න කාලේ සිද්ධ කරගත්ත මේ පින්කම් පිළිබඳව භද්‍රා බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවපූර්වකව සියලුම දෙවියන්ට ඇහෙන්න ප්‍රකාශ කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේ භද්‍රට මතක් කරන්නේත් එහෙමයි. මේ රැස් වෙලා ඉන්න සියලුම දෙවියන්ට ඇහෙන්න ඔබ කරපු කුසලයේ කියන්න කියලා. භද්‍ර මේ ආදී වශයෙන් මනුස්ස ලෝකේ ඉන්න කාලේ තමන් සිද්ධ කරපු කුසල ධර්මයන් සිහිපත් කළා. භද්‍ර තවත් විශේෂ කාරණාවක් පින්නතුනි මතක් කළා. ස්වාමීනි මම කවරදාකවත් මගේ ස්වාමියා හැර අන්‍ය පුරුෂයෙක් සම්බන්ධයෙන් මගේ හිතින්වත් හිතලා සතුටු වෙලා නැහැ. පතිවෘතා ධර්මයේ මං ඒ ආකාරයෙන්ම ආරක්ෂා කළා. මෙන්න මේ සම්පූර්ණ කරගත්ත ගුණ ධර්ම නිසායි සියලු දෙවියන් අභිභවනය කරලා මම මේ විදිහට දෙව්ලොව උප්පත්තිය ලැබුවේ. අභිධර්ම දේශනාව නිමා කරලා මනුස්ස ලෝකෙට වැඩම කරපු අපේ භාග්‍යතුන් වහන්සේ භද්‍රා පිළිබඳව මේ කාරණාව මනුලවදී සිහිපත් කරලා බොහෝ දිනාට ධර්ම දේශනා කළා. මේ විදිහට ජීවිතේ පෝෂණය කරගත්තාම ධර්මානුකූලව සුගතියේ දෙව්ලොව ඉපදුණා. බොහොම ආශ්චර්ය සම්පන්න ජීවිතයක් ලැබෙන බව. භාග්‍යතුන් වහන්සේත් මනුස්ස ප්‍රජාවට අනුශාසනා කළා. දෙවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරගන්න. උපෝසත සිල් සමාදන් වෙන දවසට පූර්ණ උපෝසත හරියටම ආරක්ෂා කරගන්න. භද්‍ර සඳහන් කළා අකණ්ඩ, අච්චිද්‍ර, අකම්මාස, අසබල මේ ආදි වශයෙන් සීලයන් මම හරියටම සම්පූර්ණ කළා කියලා. ඒ කියන්නේ පින්නතුනි මුලින් කැඩුනේ නැති, මැදින් කැඩුනේ නැති, අගින් කැඩුනේ නැති, බැලූ හැම පැත්තෙම ඊටාම පිරිසිදු සීලයක් හැම වෙලාවෙම ආරක්ෂා කළා කියලා.
එතකොට මේ කරුණු ටික අපිට මේ විදිහට පැහැදිලි කරලා මේ ಗುಣධර්ම සම්පූර්ණ කරන අය මෙලවත් දිනනවා. දැන් භද්‍රට කිසිම ආකාරයකින් චෝදනා කරන්න කිසි කෙනෙකුට බැරුව ගියා. මොකද භද්‍රගේ රැකවරණය වෙනුවෙන් හැම වෙලාවෙම ආරක්ෂක දේවතාවෝ පෙනී හිටියා. එතකොට ඔබටත් ඔබේ ජීවිතය තුළ ආරක්ෂක දේවතාවෝ සහිත ජීවත් වෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න, සිල්වත් ගුණවත් උතුමෙක් බවට පත් වෙන්න. එදාට ඔබේ රැකවරණය හදන්න ඒ දෙවිවරු නිතර සූදානම්. කරදරයක්, විපතක්, උපද්‍රවයක් වෙන හැම මොහොතකම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පෙනී හිටිනවා. ඔබට රැකවරණය හදන්න ඔවුන් පෙනී හිටිනවා. ඊළඟට පින්නතුනි, සිල් ගුණ ආරක්ෂා කරන එක, සප්තාර්ය ධනයම සම්පූර්ණ කරගන්න එක, දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න එක තුනුරුවන් කෙරෙහි මහත් වූ ගෞරවයක්, මහත් වූ ශ්‍රද්ධාවක් උපදවා ගන්න එක මෙලව දියුණුවටත් පරලෝ දියුණුවටත් හේතු වෙන කාරණාවක් බව මේ ප්‍රකාශයෙන් අපිට හොඳට පේනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිර්මල ධර්ම රත්නය අකාලිකයි. කාලීන නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ ලෝකේ කාටවත් කාලීන කරන්න පුළුවන්කමකුත් නෑ. තුන් කාලයටම ගැලපෙන්න අකාලික දහමක් දේශනා කළේ. ඒක කාලීන දහමක් වෙනවා නම් එදා කාලයට විතරක් ගැලපෙන්න ඕනේ. එහෙම නැත්නම් අද කාලයට විතරක් ගැලපෙන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතයට විතරක් ගැලපෙන්න ඕනේ. නමුත් මේ ධර්මය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එක විදිහටම ගැලපෙනවා. ඒ නිසායි අකාලිකයි කියලා සඳහන් කළේ. ධර්ම රත්නේ වන්දනා කරනකොට සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ, මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි, මේ ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලයක මේ ධර්මයෙන් ඵල නෙලන්න පුළුවන්. ඒහිපස්සිකෝ, ධර්මයේ තුලට ඇවිල්ලා බලන්න. කාලීන වුණොත් හැම කල්හිම ධර්මයෙන් ඵල නෙලන්න බැරුව යනවා. ඒ කාලෙට විතරයි පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්නතුනි, මේ ධර්මයේ හැම කල්හිම අකාලික බව අපි මනාව අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා නම් ආන්ගේ අනුපූර්ව ප්‍රතිපදාව නිවැරදිව හරියට දැනගෙන හරියට සම්පූර්ණ කරලා මෙලවත් යහපත් කරගෙන පරලොවත් සුගතිගාමී කරගෙන අපි බලාපොරොත්තු වෙන තැනට යන්න මාර්ගයේ නිවැරදිව සකස ගන්න ඕනේ. මෙවන් උතුම් පින්කම් කරලා මෙලව සැප සම්පත් භුක්ති විඳලා පරලොව සුගතිගාමී වෙලා සැප සම්පත් භුක්ති විඳලා අවසානයේ නිවන් අවබෝධ කරගන්න කියලා කියනව නෙමෙයි. උත්සාහ කරන්න. මේ ජීවිතේම මේ සසර කෙරවල කරන්න. එහෙම නැත්තම් ප්‍රාර්ථනාවක් තියාගන්න. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් මේ සසර කෙරවල කරනවා කියලා. අපේ පින්නතුන්ටත් මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මයේ අනන්ත අනුභවයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ අනන්ත අනුභවයෙන් ඔබ විසින් ආරක්ෂා කරගන්න සිල් ගුණවල අනන්ත අනුභවයෙන් ඔබ විසින් සිදු කරන අනිකුත් දාන ආදී පින්කම් වල අනුභවයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර යාම සඳහා මේ ධර්ම දාන ආනිසංසය
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භද්‍රා මනුලව ජීවත් වෙච්ච කාලේ කොයි විදිහට පින්කම් දහම් සම්පූර්ණ කරගත්තද? සිල් ගුණ ආරක්ෂා කරගත්තද? අපිත් උත්සාහ කරමු. ඒ විදිහට පින්කම් කරලා ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ විදිහට පින්කම් සම්පූර්ණ කරගෙන නිවන් දක්නා ජාති දක්වා සතර අපායක නොවැටෙන්න සාපිපාසාදී දුකක් නොලබන්න උතුම් වූ සුගතිගාමී ජීවිත වලින් සසර කෙරවල වෙන දවස දක්වාම ගමන් කරන්න මේ කුසල ධර්මයන් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.